වස්සාන ධර්ම දේශනා අනුට්ඨාන මලා භික්කවේ ගර ගෙදරකට තියෙන මලකඩ ඔබ පවුලක් හැටියට ජීවිතය ගත කරනකොට ඔබේ ගෙදර එකතැන නවත්තන්න දියුණුවකට පත් කරගන්න බැරුව එකතැන පල් වෙන්න මලකඩ කන්න හේතුවක් තමයි උත්සාහ නොකිරීම. අනුට්ඨාන උත්ථාන කියන්නේ උත්සාහය, අනුට්ඨාන කියන්නේ උත්සාහයක් නැතිකම. උනන්දුවක් නැත්තම් වීරයවන්ත නැත්තම් කැපකිරීමක් කරන්න බැරි නම් ඔබේ ගෙදර උදවියත් ඔබත් එකම තැන තමයි හැමදාම ඉන්න වෙන්නේ. සමහරකට එතනිනුත් පරිහානියකට පත් වෙන්න වෙනවා. එතකොට පවුලක් හැටියට ගෙදර සමාජිකයෝ උත්සාහවත් වෙන්න ඕන, මහන්සි ගන්න ඕන. ඒ මහන්සිය ගන්නෙ නැත්තම් ගෙදර ඉන්න සමාජිකයෝ තමන්ගේ නිවස තමන්ගේ පවුල ගොඩනගා ගන්න මහන්සි ගන්නෙ නැත්තම්, උත්සාහවත් වෙන්නේ නැත්තම් ඒ උත්සාහයක් නැතිකම ගෙදර එකතැන පල් වෙන්න හේතුවක්. මලකඩ කන්න හේතුවක්. දැන් මේ කියන කාරණාවලින් ඔබේ ගෙදර මලකඩ කාලා නම් ඒ මලකඩ ඉවත් කරගන්න මහන්සි ගන්න. එතකොට ගෙදරට තියෙන මලකඩ තමයි කම්මැලිකම, වැඩක් කරන්න තියෙන අකමැත්ත, උනන්දුව නැතිකම. එහෙනම් මේ උනන්දුව නැතිකම අයින් කරලා දාලා, කම්මැලිකම අයින් කරලා දාලා උත්සාහවත් වීරයවන්ත පුද්ගලයෙක් බවට පත් වෙන්න. එහෙම වීරයවන්තයි නම් ඔබ ඔබේ ගෙදර දියුණුව කරගෙන යන්න පුළුවන්කම ලැබෙන බව බුදුහාමුදුරු දේශනා කළා. එතකොට අනුට්ඨාන මලා භික්කවේ ගර කියන්නේ ගෙදරට, ගෘහයට. ගෙදරට තියෙන ලොකුම මලකඩ තමයි කම්මැලිකාරකම. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ විදේශගතව සිටින බ්‍රැන්ඩි ගම්පලගේ සිරියාවතී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ දයාබර ඥාති පුත්‍රයෙකු වන නවසීලන්තයේ පදිංචි වී සිටින මහේෂ් සමරවික්‍රම මහතාගේ ඔක්තෝබර් මාස 3 වන දිනට යෙදෙන්නා වූ ජන්ම දිනය වෙනුවෙන් ඔහුට නිදුක් නිරෝගී චිරජීවනය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අට්ඨිමානි භික්ඛවේ මලානි කතමානි අසජ්ජාය මලා භික්ඛවේ මන්තා අනුට්ඨාන මලා භික්ඛවේ ගරා මලං භික්ඛවේ වන්නස්ස කෝ සජ්ජං පමාදෝ භික්ඛවේ රක්ඛතු මලං මලං භික්ඛවේ ඉත්තියා දුච්චරිතං මච්ඡේරං භික්ඛවේ දදතෝ මලං මලා භික්ඛවේ පාපකා අකුසලා ධම්මා අස්මින් ලෝකේ පරම්හිච්ච තතෝ භික්ඛවේ මලා මලතරං අවිජ්ජා පරමං මලං
ඉමානිකෝ භික්ඛවේ අට්ඨ මලානීති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි මේ පින්වත් කොයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ විදේශගතව සිටින බ්‍රැන්ඩි ගම්පලගේ සිරියාවතී මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් එකට එකතු වෙලා. බ්‍රැන්ඩි ගම්පලගේ සිරියාවතී මහත්මියගේ ඥාති පුත්‍රයෙකු වන නවසීලන්තයේ පදිංචි වී සිටින මහේෂ් සමරවික්‍රම මහතාගේ ඔක්තෝබර් මාසේ 3 වන දිනට යෙදෙන උපන්දිනය නිමිති කරගෙන එතුමන්ට ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නටයි මේ උතුම් දම් දෙසුම අද මේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයට දෙසවන් යොමු කිරීම තමන්ට තමන්ගේ හිත සුවපත් කර ගැනීම පිණිස හේතු වන වටිනා කාරණයක් බවට පත්වෙනවා. අපි අපේ හිත ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරන්න උනන්දු විය යුතු කාල සීමාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයට හිත යොමු කරනවා නම් තමන්ට තමන්ගේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න හේතුවක් බවට පත්වෙනවා. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි මල සූත්‍රය. මල කියන වචනේ අර්ථය මලකඩ කියන අදහස. මෙතනදී පුෂ්පයක් කියන අදහස නෙවෙයි තියෙන්නේ, අපි අදහස් කරන්නේ මලකඩ ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ මලකඩ 8ක් ගැන මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරලා දෙනවා. අපි දන්නවා මලකඩ කයවොත් ඒ දේ පරිහරණය කරන්න අපහසු වෙනවා. එතකොට මලකඩ ඉවත් කරන්න ඕන. එතකොට ජීවිතෙත් විවිධ අවස්ථාවලදී ඉදිරියට යන්න අපහසු වන විදියට තමන් තුළ ගොඩනැගෙන්න පුළුවන් මලකඩ මොනවද කියන එක මේ සූත්‍රෙදි පැහැදිලි කරනවා. මේ මලකඩ හඳුනගෙන වහාම මලකඩ කාලානම් තියෙන්නේ ඒ මලකඩ සුද්ධ කරගන්න මහන්සි ගන්න ඕන. එතකොට අට්ටිමානි භික්කවේ මලානි, මහණෙනි මලකඩ 8ක් තියෙනවා. ඒ ගැන අපි හොඳට කල්පනා කරන්න ඕන, හොඳට මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරලා තමනුත් මේ වෙනකොට මෙන්න මේ කියන මලකඩ වලින් පීඩා විඳිනවා නම් මේ මලකඩ අයින් කරගන්න මහන්සි ගන්න. මොනවද මේ මලකඩ? පළවෙනි කාරණාව පෙන්නනවා බුදුහාමුදුරුවෝ අසජ්ජාය මලා භික්ඛවේ මන්තා. යම්කිසි ශාස්ත්‍රයක් ඉගෙන ගන්නවා නම්, එහෙම නැත්නම් අධ්‍යාපනය ලබන යම්කිසි පුද්ගලයෙක් යම්කිසි විෂයක් පිළිබඳව ඉගෙන ගන්න කෙනෙක්, මේ ලෝකේ විවිධ විෂයන් තිබෙනවා. ඕනෑම විෂයක් පිළිබඳව ඉගෙන ගත්ත කෙනෙක් ඒ ඉගෙනගත්තු දේ නැවත නැවත භාවිතා කරන්නේ නැත්නම්, නැවත නැවත සජ්ජායනා කරන්නේ නැත්නම්, නැවත නැවත කියවීමක් නැත්නම් මොකද වෙන්නේ? ඒ අධ්‍යාපනය මල කනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් බලන්න, සමහර වෙලාවට දක්ෂ වෛද්‍යවරු, එනමුත් ඒ වෛද්‍ය වෘත්තිය තුල යෙදිලා ඉන්න කාල සීමාව වගේ නෙවෙයි, එතනින් පස්සේ
ඒ කටයුතු වලින් ඉවත් වුනහම සමහරක් විට ඒ ප්‍රායෝගිකව ඒ කටයුතු නැවත නැවත කරන්නේ නැති වුනහම ඊට පස්සේ වෙදකම් කරන්න අමාරු වෙනවා. ගුරුවරයෙකුට උනත් එහෙමයි. ඉගෙන්වීම් කටයුතු කරන එක නැවැත්තුවට පස්සේ ඊට පස්සේ මතකය නැවත ආවර්ජනය කරන්න අපහසුයි. ධර්මයේ උනත් එහෙමයි. ධර්මයේ පිළිබඳව අපි හිතමු මුළු ත්‍රිපිටකයම කියවලා තියෙන්නේ. එකපාරක් කියවුවා කියලා හරියන්නේ නැහැ. නැවත නැවත එය පරිහරණය කළ යුතුයි. නැවත නැවත එය සජ්ජායනා කළ යුතුයි. අන්න එහෙම සජ්ජායනා කරනකොට තමයි අපට පුළුවන්කම ලැබෙන්නේ අප සතුව තිබෙන දැනුම එලෙසින්ම පවත්වා ගන්න. මේක හැම ක්ෂේත්‍රයකටම වැදගත් කාරණයක්. එතකොට තමන් තුළ තියෙනවා නම් යම්කිසි දැනුමක්, තමන් තුළ තිබෙනවා නම් යම්කිසි ශිල්පීය ඥානයක්, තමන් තුළ තිබෙනවා නම් යම්කිසි හැකියාවක්, ඒ හැකියාව ඒ අයුරින්ම පවත්වාගෙන යන්න නම් ඒ දැනුම, ඒ අධ්‍යාපනය, ඒ හැකියාව මලකඩ කන් නැති වෙන්න නම් මොකද්ද කරන්න කිව්වේ බුදුහාමුදුරුවෝ? නැවත නැවත ඒ අධ්‍යාපනය, නැවත නැවත ඒ දැනුම පරීක්ෂා කරන්න, නැවත නැවත සජ්ජායනා කරන්න උනන්දු විය යුතුයි. එතකොට අධ්‍යාපනයට, උගත්කමට, හැකියාවට තියෙන මලකඩ තමයි සජ්ජායනා නොකිරීම, නැවත නැවත ඒවා ක්‍රියාත්මක නොකිරීම. ඔය පළවෙනි මලකඩ. එතකොට තමන් යම්කිසි දැනුමකින් යුක්තයි නම් ඒ දැනුම නැවත නැවත සජ්ජායනා කරන්න, නැවත නැවත ඒ පොතපත පරිශීලනය කරන්න. එතකොට ඔබේ දැනුම ඒ විදියටම පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැති වුණොත් මලකඩ කනවා. ඊට පස්සේ වැඩ කරන්න බැරුව යනවා. සාමාන්‍යයෙන් වාහනයක් වුණත් එහෙමයි. එක තැන තියලා තියෙනකොට ඊට පස්සේ වාහනේ ලෙඩ ගොඩක් එනවා. වාහනයක් නිතර යනවා නම් ඒනකොට ඇතිවන ලෙඩවලට වඩා ගොඩක් ලෙඩ එක තැන නවත්තලා තියෙනකොට වෙනවා. ඒ නිසා පළවෙනි කාරණාව අසජ්ජාය මලා භික්කවේ මන්තා. අධ්‍යාපනයට, දැනුමට මලකඩක් තමයි නැවත නැවත ඒවා භාවිතා නොකිරීම. නැවත නැවත භාවිතා කරනවා නම් ඒ දැනුම මලකඩ කන්නේ නැහැ. ඊළඟට දෙවෙනි කාරණාව හැටියට පෙන්නනවා අනුට්ඨාන මලා භික්කවේ ගරා. ගෙදරකට තියෙන මලකඩ. ඔබ පවුලක් හැටියට ජීවිතය ගත කරනකොට ඔබේ ගෙදර එක තැන නවත්තන්න, දියුණුවකට පත් කරගන්න බැරුව එක තැන පල් වෙන්න මලකඩ කන්න හේතුවක් තමයි උත්සාහ නොකිරීම. අනුට්ඨාන. උත්ථාන කියන්නේ උත්සාහය, අනුට්ඨාන කියන්නේ උත්සාහයක් නැතිකම. උනන්දුවක් නැත්තම්, වීරයවන්ත නැත්තම්, කැපකිරීමක් කරන්න බැරි නම් ඔබේ gedara උදවියත් ඔබත් එකම තැන තමයි හැමදාම ඉන්න වෙන්නේ. සමහරකට එතනිනුත් පරිහානියකටපත් වෙන්න වෙනවා. එතකොට පවුලක් හැටියට gedara සමාජිකයෝ උත්සාහවත් වෙන්න ඕන, මහන්සි ගන්න ඕන. ඒ මහන්සිය ගන්නේ නැත්තම් gedara ඉන්න සමාජිකයෝ තමන්ගේ නිවස, තමන්ගේ පවුල ගොඩනගා ගන්න මහන්සි ගන්නේ නැත්තම්, උත්සාහවත් වෙන්නේ නැත්තම්, ඒ උත්සාහයක් නැතිකම gedara එකතැන පල් වෙන්න හේතුවක්. මලකඩ කණ්ඩ හේතුවක්. දැන් මේ කියන කාරණාවලින් ඔබේ gedara මලකඩ කාලන ඒ මලකඩ ඉවත් කරගන්න මහන්සි ගන්න. එතකොට gedarට තියෙන මලකඩ තමයි කම්මැලිකම, වැඩක් කරන්න තියෙන අකමැත්ත, උනන්දුව නැතිකම. එහෙනම් මේ උනන්දුව නැතිකම අයින් කරලා දාලා, කම්මැලිකම අයින් කරලා දාලා උත්සාහවත්, වීරයවන්ත පුද්ගලයෙක් බවට පත් වෙන්න. එහෙම වීරයවන්තයි නම් ඔබ ඔබේ gedara දියුණුව කරගෙන යන්න පුළුවන්කම ලැබෙන බව බුදුහාමුදුරු දේශනා කළා. එතකොට අනුට්ඨාන මලා භික්කවේ ගරා. ගර කියන්නේ gedarට, ගෘහයට. gedarට තියෙන ලොකුම මලකඩ තමයි කම්මැලිකාරකම. ඒ නිසා උත්සාහවත් වෙන්න. ඊළඟට මලම් භික්කවේ වන්නස්ස කෝ සජ්ජං.
තමන් කොච්චර ලස්සන වුණත් මේ ලස්සනට ඇතිවන මලකඩක් තමයි කම්මැලිකම කියලා කියන්නේ. අලස ගතිය තියෙනවනම් කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. මොනතරම් ප්‍රියමනාප රූප සම්පත්තියක් තිබුණත් ඒ රූප සම්පත්තිය තියෙන කෙනා කම්මැලිකාරයෙක් නම්, නිතර බුදියන කෙනෙක් නම්, ඒ කම්මැලිකම අර ලස්සන paludu කරනවා. අර රූප සම්පත්තිය paludu කරනවා. ප්‍රසන්න පෙනුම paludu කරනවා. එනිසා කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ, හරියට වැඩ ටික කරගන්න බැරි නම්. දැන් ඕනතරම් මේ සමාජය තුළ ඒ දේ දකින්න පුළුවන්. පාරට බැහැලා යනකොට නම් පුදුම ලස්සනයි, කඩවසම් පෙනුම තියෙනවා. දකින්න කෙනෙකුගේ හිත පිරෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි කොච්චර ලස්සන වුණත් කම්මැලි නම් ඒ ලස්සනට ඒක බාධාවක්. ඒ නිසා ලස්සනට මලකඩක් තමයි කම්මැලිකම. එහෙනම් මේ කම්මැලිකම අයින් කරගත්තොත්, උත්සාහය මතු කරගත්තොත්, වීරවන්ත ස්වභාවයක් තමන් ගොඩනගා ගන්නවා නම් ඒ වීරවන්තකම තමන්ගේ සිරුරේ ලස්සන තවත් ලස්සනක් බවට පත් කරන්න හේතුවක් වෙනවා. ඒකයි බුදුහාමුදුරු පෙන්වුවේ මලම් භික්ඛවේ වන්නස්ස කෝ සජ්ජම්, වර්ණයට මලකඩක් තමයි කම්මැලිකම. ඊළඟට 4 වෙනියට පෙන්නනවා පමාදෝ භික්ඛවේ රක්ඛතෝ මලං. යම් කිසි දෙයක් ආරක්ෂා කරන කෙනෙක් නම් ඒ ආරක්ෂකයාට තියෙන මලකඩ තමයි ප්‍රමාද වීම. ඕනෑම දෙයක්. එතකොට ප්‍රමාද වෙනවා නම්, යම් කිසි තීන්දුවක් ගන්න, තීරණයක් ගන්න පරක්කු නම්, අන්නේ ප්‍රමාද වීම ආරක්ෂකයාට රකින්න දීපු දේ අහිමි වෙන්න හේතුවක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් මෙතනදී වස්තුවක්ම විතරක් නෙවෙයි, වස්තුවකටත් ඒකයිති. අපි හිතමු සමහරු ඉන්නවා මුදල් පිළිබඳව එච්චර හිතන්නේ නැහැ. සමහරක් විට ප්‍රසිද්ධිය තියලා යනවා. එතකොට ඒ ප්‍රසිද්ධිය තියලා යනවා කියන්නේ එයා ප්‍රමාද වෙච්ච කෙනෙක්. එයාට තව ටික හිතන්න තිබුණා. එයාට අප්‍රමාදීව තීන්දුවක්, තීරණයක් ගන්න තිබුණා. මේක මෙතන තියලා ගියොත් හොරු එන්න පුළුවන්. එහෙනම් මොකද කරන්නේ? ප්‍රමාද නොවුණු ආරක්ෂකයා ඒ විදියට වගකීමකින් තොරව වැඩ කරන්නේ. සමහරක් විට දරුවෝ රැකගන්න අම්මලට තාත්තලට මේක වටින පාඩමක්. අම්මා කෙනෙක් හැටියට, තාත්තා කෙනෙක් හැටියට දරුවගේ ජීවිත ගමන අභාග්‍ය සම්පන්න තත්වයකට පත්වෙන්න ඉඩ නොදී දරුවෝ සාර්ථක තත්වයකට පත් කරන්න නම් ප්‍රමාද නොවී තීන්දුව తీරන ගත යුතුයි. සමහර වෙලාවට සමහර දෙමව්පියෝම තමයි දරුවන්ව විනාශයට ඇද දමලා තියෙන්නේ. සමහර තීන්දුව తీරන ගන්න ප්‍රමාද වෙච්ච නිසා. කල්තියා කල්පනා කරන්න ඕන, ඉදිරිය පිළිබඳව කල්පනා කරලා ප්‍රමාද නොවී තීන්දුව తీරන ගන්න. අන්න එහෙම තීන්දුව తీරන ගත්තොත් ඔබට රකින්න තියෙන දේ රැක ගන්න පුළුවන්කම ලැබේ. සමහර විට ස්වාමි පුරුෂයාව, සමහර විට ස්වාමි භාර්යාවව මට කලින් මේ දේ කරන්න තිබ්බා, මං ඒක කරේ නෑ කියලා දුක් වෙන එකනේ ගොඩක් දෙනෙක් වෙන්නේ අද. මේක අරන් දුන්න නැත්තම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. ඒ කියන්නේ ප්‍රමාද වෙලා. ඒක කලින් ගන්න තිබිච්ච තීරණයක්. මම මේ විදියට වැඩ කරා නම් මේ දේ වෙන්නේ නෑ කියන එක ඒ ප්‍රමාද වෙච්ච එකේ ප්‍රතිඵලය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි වස්තුවක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ඕනෑම දෙයක් ඔබට වගකීමක් ලැබිලා තියෙනවා නම් මෙන්න මේ දේ ආරක්ෂා කරගන්න, මෙන්න මේ දේ රැකගන්න කියලා. ඒ යම් කිසි දෙයක් රැකගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ ආරක්ෂකයෙක්, ඒ ආරක්ෂකයාට මලකඩක් බවට පත්වන බව බුදුහාමුදුරු දේශනා කළා. කුමක්ද? ප්‍රමාද වීම. ප්‍රමාද වෙන්න එපා. ඊළඟට 5 වෙනියට බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මලම් භික්ඛවේ ඉත්‍ත්‍යා දුච්චරිතං. ඉත්‍ත්‍යා කියලා කියන්නේ ස්ත්‍රියට, කාන්තාවකට. කාන්තාවකට අතිශයින් මලකඩක් බවට පත්වෙනවා දුෂ්චරිතය. දැන්
පුරුෂ සහ ස්ත්‍රී කියන පක්ෂ දෙක පිළිබඳව කල්පනා කරනකොට දැන් කෙනෙක් හිතාවි දුෂ්චරිතය කියන එක ස්ත්‍රීන්ට විතරද මලකඩක් වෙන්නේ ඇයි පිරිමින්ට මලකඩක් වෙන්නේ නැද්ද? ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. දුෂ්චරිතය කියලා කියන්නේ දෙපක්ෂයටම මලකඩක් තමයි. තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න හේතු නොවන අසාර්ථක තත්වයට පත්වෙන්න හේතු වන ප්‍රධාන කාරණාවක් බව ඇත්ත. හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ස්ත්‍රී පුරුෂ කියන දෙපක්ෂයේ ස්ත්‍රියට මේ සමාජයේ ලැබිය යුතු ගෞරවය ඉහළයි. එතකොට පුරුෂයෙකුට වඩා සදාචාරාත්මක පුරුෂයොත් සදාචාරාත්මක තැනක ඉන්න ඕන. ඊට වඩා මේ සමාජය කාන්තාවකගෙන් සදාචාර සම්පන්න හැසිරීමක් බලාපොරොත්තු වෙනවා. මේ සමාජය දිහා බලාගෙන ඉන්නකොට පිරිමි කෙනෙක් වැරද්දක් කළා වගේ නෙවෙයි කාන්තාවක් වැරද්දක් කළොත් ඒ පිළිබඳව ලොකු පිළිකුලක් එනවා. කාන්තාවක් වෙලත් මේ දේ කළානේ කියලා. මොකද කාන්තාවකගේ මනස තුල පිරිමි තරම් වරදට පැටලෙන්න තියෙන ඉඩක් එන්න බෑ. දැන් පිරිමියෙක් බොනවා කියලා ආරංචි වුණොත් ඒ පිළිබඳව ඇතිවන අප්‍රසාදයට වඩා එතනත් අප්‍රසාදයක් තමයි. ඒ අප්‍රසාදයට වඩා සමාජය අප්‍රසාදයකින් බලනවා, පිළිකුලකින් බලනවා කාන්තාවක් මත්ද්‍රව්‍ය භාවිත කරනවා නම්. මොකද ඒ කාන්තාවකට ලබන්න පුළුවන් পদවිය පිරිමියෙකුට ලබන්න බෑ. ඒ තමයි මව් পদවිය. මෙලොවට දරුවෙක් බිහි කිරීමේ හැකියාව. ඒ නිසා පූජනීයත්වයෙන් සලකනවා මේ සමාජය. එහෙම පූජනීයත්වයෙන් සලකන කාන්තාවක් දුෂ්චරිතයට බරව කටයුතු කරනවා නම් කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිතයන්ට අනුගතයි නම් හොඳට මතක තියාගන්න ඒ කාන්තාවට ඒ දුෂ්චරිතම මලකඩක් බවට පත් වෙනවා. සමාජයේ අතිශයින් පිළිකුලට පත්වෙච්ච කාන්තාවක් බවට පත් වෙනවා. ඒ නිසා විශේෂයෙන් මලම් භික්ඛවේ ඉත්‍ත්‍යා දුච්චරිතං කාන්තාවක් නම් ඒ කාන්තාව සදාචාර සම්පන්න ස්වරූපයකින් වාසය කිරීම අතිශයින් වැදගත්. හොඳට මතක තියාගන්න පිරිමි හැම වෙන්න ඕනේ නැහැ කියලා නෙවෙයි කියන්නේ. පිරිමි සදාචාර සම්පන්න විය යුතුයි. හැබැයි පිරිමි දුෂ්චරිතයට නැඹුරු වෙනවට වඩා සමාජය කතා කරනවා කාන්තාවක් දුෂ්චරිතයට බර වෙනවා නම් ඒ කාන්තාව ආයි පිළිගන්නේ. ඒ කාන්තාවට හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා ස්ත්‍රීන් හැටියට ඒ ස්ත්‍රියකට තියෙන මලකඩක් තමයි දුෂ්චරිතය. කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා 6 වෙනි මලකඩ. මච්චේරම් භික්ඛවේ දදතෝ මලං. දන් දෙන්න උත්සාහ කරන කෙනෙකුට තියෙන මලකඩ තමයි මසුරු ගතිය, ලෝභකම. ලෝභකම මතුවෙනකොට දන් දෙන්න අමාරුයි. දානය දෙන එක වළක්වනවා මේ මසුරුකම. දන් දෙන්න පුරුදු වෙච්ච කෙනෙක් දන් දෙනකොට මේ ඇතිවන මසුරුකම, ලෝභකම වර්ධනය කර ගැනීමෙන් මොකද වෙන්නේ? දන් දීම නවත්තනවා. දන් දෙන කෙනාට තියෙන ලොකුම මලකඩ තමයි මසුරුකම. ඊළඟට මලා භික්ඛවේ පාපකා අකුසලා ධම්මා අස්මින් ලෝකේ පරම්හිච. අස්මින් ලෝකේ පරම්හිච කියන්නේ මෙලොවටත් පරලොවටත් දෙභවයටම බලපාන මලකඩක් තමයි පාපකා අකුසලා ධම්මා. අකුසලයට බර, පවට බර හිත. එතකොට යම් කිසි කෙනෙක් කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිතයන්ට අනුගතව පාප කර්මවල යෙදෙනවා නම් සත්ව ඝාතන අකුසල කර්ම, හොරකම, කාමයන්හි වරදව හැසිරීම, බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිත කිරීම, මෙබඳු අකුසල කර්ම, පාප කර්ම යම් කිසි කෙනෙක් සිදු කරනවා නම් හොඳට මතක තියාගන්න ඒ පාප කර්ම මලකඩක් බවට පත් වෙනවා
මෙලොවට සහ පරලොවට. ඒකෙනම් මෙලොවත් දුක් විඳින කෙනෙක්, පරලොවත් දුක් විඳින කෙනෙක්. දුකට හේතුව පාපේ නැමැති මලකඩ. ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති. මෙලොවත් දුක් විඳිනවා, පරලොවත් දුක් විඳිනවා. මෙලොව පරලොව යන දෙබවයම දුක් විඳිනවා පව් කරන කෙනා. එතකොට බලන්න, සතර අපායෝත්පත්තියට හේතුව මොකක්ද? දුස්සීල ජීවිත. යම්කිසි කෙනෙක් සත්ව ඝාතන අකුසල කර්මෙහි යෙදෙනවා නම් ඒ කෙනාට ලැබෙන විපාක මොනවාද? සතර අපායෝත්පත්තිය සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම යම්කිසි කාලයක මනුස්ස ලෝකයක ඉපදුනොත් ඒ කෙනාට ආයුෂ අඩු වෙනවා. දීර්ඝායුෂ භුක්ති විඳින්න බැරුව යනවා. සත්ව ඝාතන අකුසල කර්මයේ විපාක. හොරකම් කළොත් සතර අපාය උපදිනවා. මනුස්ස ලෝකයක ඉපදුනහම වස්තු විනාශය සිද්ධ වෙනවා. සමහරකට මහා පරිමාණ ධනස්කන්ධයක් ලැබෙනවා. හැබැයි ලැබෙන්නෙම විනාශ වෙන්න. මොකද ලැබිලා නැති වුනහම, තිබිලා නැති වුනහම අමාරුයි නැති වෙලාම තියනවට වඩා. නැතිකමට වඩා දුක වැඩි තිබිලා නැති වුනහම. එතකොට මේ හොරකම් කරන අයට අනාගතයේදී භුක්ති විඳින්න වෙන ස්වභාවය තමයි බොහෝ විට තිබිලා නැති වෙනවා. එතකොට ඇති වෙන්නේ මෙතන නැති වෙලා යන්න. බොහොම ඉක්මනින්ම. අද කෝටියක් හම්බුනොත් හෙට වෙනකොට විනාශ වෙලා යනවා. ඊළඟට කාමයන්හි වරදව හැසිරීම. අන්න එබඳු අකුසල කර්ම, පාප කර්ම කරනකොට මොකද වෙන්නේ? පරපුරුෂ සේවනය වෙන්න පුළුවන්. පරදාර සේවනය වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වල යෙදුනහම සතර අපායෝත්පත්තිය තමයි සිද්ධ වෙන්නේ. මනුස්ස ලෝකෙක ඉපදුනොත් ඒ කෙනාට යන යන තැන හතුරු තමයි හමු වෙන්නේ. කල්යාණ මිත්‍රයෝ නෙවෙයි. හතුරු. යන යන තැන හතුරුයි. හතුරු තමයි මුණ ගැහෙන්නේ. ගමේ ඉන්නකොටත් හතුරු, ගම අතහැරලා යනවා මේන් වටේම ඉන්නේ හතුරු කියලා අතහැරලා වෙන ගමකට යනවා. ඒ ගමේට ගියාම හම්බෙන්නේ හතුරු. ලංකාවේ හිටියොත් ඉන්නේම හතුරු කියලා පිට රටකට ගියොත් පිට රටකට ගියාම වටේ සුදු හතුරු හරි හිටිනවා. කර්මේ විපාක හැටියට යන යන තැන හතුරු. මොකද තම ස්වාමි පුරුෂයාට කරපු හතුරුකම. හතුරුකමක් තමයි පරපුරුෂ සේවනයේ දේම කියන්නේ. තමන්ගේ ස්වාමි දියණියට කරපු හතුරුකමක් තමයි පරදාර සේවනය කියලා කියන්නේ. එතකොට ඒ තමන්ගේ ස්වාමි පුරුෂයාට, තමන්ගේ ස්වාමි භාර්යාවට, තමන්ගේ දරුවන්ට කරන හතුරුකමක් ඒක. ඒ කරපු හතුරුකමට විපාක හැටියට තමන්ට සසර පුරාම හමු වෙන්නේ හතුරු. මිතුරු වෙසින් එන්නේත් හතුරු. ඊළඟට බොරු කියනවා නම්, බොරු කියන තරමටම මොකද වෙන්නේ? සතර අපායෝත්පත්තිය සිද්ධ වෙනවා. යම් කිසි දවසක මනුස්ස ලෝකයක ඉපදුනොතින් ඒකෙන කොච්චර ඇත්ත කිව්වත් මේ සමාජය පිළිගන්නේ. දැන් සමහර මිනිස්සු ඉන්නෝ ඇත්තම කිව්වත් ඒකෙනගේ වචනවලට පිළිගැනීමක් නැහැ. කර්ම දෝෂ වෙන්න පුළුවන්. හැමදාම තමන් ඇත්ත කතා කරන්නේ, ඇත්ත කියන්නේ. හැබැයි කොච්චර ඇත්ත කිව්වත් ලෝකයා පිළිගන්නේ. ලෝකයට හිටින්නෙම සැකයක් මේ කියන්නේ බොරුවක් කියලා. තමන්ගේ වචන ටික මේ සමාජයේ මිනිස්සු පිළිගන්නත් ලොකු පිනක් තියෙන්න ඕන. තමන් දෙයක් කියනකොට ඒ කියන දේ ලෝකයා පිළිගන්නත් යම්කිසි පිනක් තියෙන්න ඕන. බොරු කියලා තියෙනවා නම් සංසාරේ කොච්චර ඇත්ත කිව්වත් පිළිගන්නේ. ඊළඟට මද්ද්‍රව්‍ය භාවිතා කරනවා නම්, ඒ පාප කර්මය කරනවා නම් මෙලොවත් පිරිහෙනවා. මේ ලෝකයේ වශයෙන්ුත් පිරිහෙනවා. බුදුහාඳුරු පෙන්වනවා සම්දිට්ඨිකා ධනංජානි, ධනෙ විනාශ වෙනවා, කලහප්ප වඩ්ඩනි, රණ්ඩු වැඩි වෙනවා, අකිත්ති සංජානනි, අපකීර්ති ඇති වෙනවා, කෝපීන නිදංසනි, පවට ලැජ්ජාව භය නැති වෙලා යනවා, රෝගානං ආයතනං, ලෙඩ ගොඩකට හේතුවක් බවට පත් වෙනවා, පඤ්ඤාය දුබ්බලි කරණි, ප්‍රඥාව දුබල වෙලා යනවා. ඒක මෙලොව වශයෙන් භුක්ති විඳින්න වෙන මලකඩක්. ඒ මලකඩින් මද්ද්‍රව්‍ය භාවිතා කරන මිනිස්සු මෙලොවේදී දුක් විඳිනවා. පොඩ්ඩක් ඇස් දෙක අරලා මේ සමාජය දිහා බැලුවාම හොඳටම පැහැදිලි ඒ කාරණාව. අද හම්බ කරන සල්ලි ටික අද රැ වෙනකොට ඉවරයි මේ මිනිස්සු ළඟ. සල්ලි වාෂ්ප වෙලා යනවා. හිතන්නත් බැරි තරම් වේගයකින් මද්ද්‍රව්‍ය භාවිත කරන මිනිස්සුන්ගේ ධනෙ විනාශ වෙනවා.
සල්ලි විතර නෙවෙයි අන්තිමේදී ඉඩකඩම් පවා විකුණලා ඒවෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මිනිස්සු ඉන්නවා. රණ්ඩු වැඩි. පවට ලැජ්ජාවක් බයක් නැහැ. ඒ වගේම ලෙඩ්ඩු බවට පත් වෙනවා. ප්‍රඥාවක් නැහැ. ඒකේන පිළිබඳව කීර්තියක් නෙවෙයි සමාජය තුල පැතිරලා යන්නේ අපකීර්තියක්. ඊළඟට මරණයටපත් වුණාට පස්සේ ගිහිල්ලා දුගතිය උපදිනවා. සසර ගමන තුල ඊළඟට මේ මත්වෙච්ච එකේ ප්‍රතිඵලය මනස විකෘති කරගැනීමේ ප්‍රතිඵලය සසර පුරාම භුක්ති විඳින්න වෙනවා. උම්මත්තකා විගත ලජ්ජ ගුණා භවಂತಿ දීනා සදා වෙසන ශෝක පරායනාච ජාතා භවේසු විවිධේසු විරූප දේහ පීත්වා හලාහල විසංව සුරාපඤ්ඤා. උම්මත්තකා විගත ලජ්ජ ගුණා භවಂತಿ උම්මත්තකයෝ වෙලා උපදිනවා. ඊළඟට පවට ලැජ්ජාවක් බයක් නැති මිනිස්සු හැටියටයි ඉන්නේ. ලැජ්ජාවක් බයක් නැහැ පවට. උම්මත්තකා විගත ලජ්ජ ගුණා භවಂತಿ දීනා සදා විසන ශෝක පරායනාච නිතරම දුක් ව්‍යසනයන්ට කරදරවලට පත්වෙවි දීන මට්ටමට දුප්පත් මට්ටමට දුගී මට්ටමට වැටෙනවා. ජාතා භවේසු විවිධේසු විරූප දේහ උපදින භවයක් පාසා විරූපී දේහයන් ලැබෙන්නේ. ඔන්න මද්ද්‍රව්‍ය භාවිතා කිරීමේ විපාක. එතකොට මේ මද්ද්‍රව්‍ය භාවිතා කරපු අයට මෙලව පරලොව කියන දෙභවයටම ඒ මලකඩ උරුම වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තතෝ භික්ඛවේ මලා මලතරං අවිජ්ජා පරමං මලං. මේ සඳහන් කරපු මල හතම තමන්ගේ ජීවිතය පිළිබඳව මෙලොව පරලොවට බලපාන කාරණා. මේ හැම දෙයකටම හේතු වෙච්ච ප්‍රධානම මලකඩක් තියෙනවා. ප්‍රධානම මලකඩ වලිනුත් මලකඩක්. ඒ තමයි අවිද්‍යාව. මේ හැම මලකඩක්ම එන්නේ සංසාර ගමන තුල වාසය කරන නිසා. අධ්‍යාපනය ලබන කෙනාට සජ්ජායනා නොකිරීම නැවත නැවත භාවිතා නොකිරීම මලක්. ඊළඟට උත්සාහයක් නැතිකම gedaraට මලකඩක්. කම්මැලිකම වර්ණයට තමන්ගේ රූප සම්පත්තියට මලකඩක්. ප්‍රමාද වීම ආරක්ෂකයාට මලකඩක්. දුෂ්චරිතයට බරවීම ස්ත්‍රියට මලකඩක්. දන් දෙන කෙනාට මසුරුකම මලකඩක්. මෙලොව පරලොව කියන දෙභවයටම මලකඩක්. අකුසලයට පවට බරවීම. මේ ඔක්කොටමත් වඩා අතිශයින් භයානක මලකඩක් තමයි අවිද්‍යාව. අවිජ්ජා පරමම් මලං. මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? තත්ත කතමා අවිජ්ජා දුක්ඛේ අඤ්ඤානං දුක්ඛ සමුදය අඤ්ඤානං දුක්ඛ නිරෝධේ අඤ්ඤානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඤ්ඤානං. අවිජ්ජා කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ ඒකයි. දුක පිළිබඳව අවබෝධ නොකිරීම, දුකට හේතුව පිළිබඳව අවබෝධ නොකිරීම, දුක නැති කිරීම පිළිබඳව අවබෝධ නොකිරීම, දුක නැති කරන මාර්ගය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව අවබෝධ නොකිරීම. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධය නොලැබීම අවිද්‍යාවයි. මේ අවිද්‍යාව තමයි පරම මලකඩ. මලකඩ වලිනුත් මලකඩ අතිශයින් භයානකයි. ඒ නිසාම තමයි අපි සංසාර ගමන තුල පල්වෙවි මේ රැඳී වාසය කරන්නේ. මෙතනින් ගොඩ යන්න බැරි වෙලා තියෙන්නේ අවිද්‍යාව නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා දුක පිළිබඳව අවබෝධ කරගන්න. දුක්ඛේ අඤ්ඤානං දුක නොදැනීම. නොදැනීම කියලා කියන්නේ දන්නේ කියන එක නෙවෙයි. ධර්මය නිතර ශ්‍රවණය කරන ඔබෙන් මම ඇහුවොත් චතුරාර්ය සත්‍යයට අයිති දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව විග්‍රහයක් කරන්න කියලා ඔයත් බොහොම ලස්සනට විග්‍රහ කරයි. දුක්ඛාර්ය සත්‍ය කියන්නේ දුක. මොනවද දුක්? ඉපදීම දුකක්, වයසට යන එක දුකක්, ලෙඩ වෙන එක දුකක්, මරණයට පත්වෙන එක දුකක්, අප්‍රිය අයත් එක්ක එක්වෙන්න වීම දුකක්, ප්‍රිය අයගෙන් වෙන්වෙන්න වීම දුකක්, කැමැත්තෙන් ඉන්න දේවල් නොලැබීම දුකක්,
පංච උපාදානස්කන්ධය නිසාම දුක. දුක්ඛාරය සත්‍ය කියන්නේ ඒකයි. දුක්ඛ සමුදයාරය සත්‍ය කියන්නේ මොකද්ද කියලා අහුවාම ඕනම කෙනෙක් උත්තර දෙයි දුකට හේතුව. ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ හැම දුකකටම ප්‍රධාන හේතුව තණ්හාව. දුක නැති කිරීම කියන්නේ මොකද්ද කියලා අහුවාම හැමෝම උත්තර දෙයි තණ්හාව දුරු කිරීම හේවත් නිර්වාණය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා අහුවාම හැමෝම උත්තර දෙයි දුක නැති කරන මාර්ගය. එම නැත්නම් නිවන සලසා ගැනීමේ මාර්ගය. එම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව දන්න උදවිය. හැබැයි දන්නවා කියන්නේ එකක්, අවබෝධ කරගන්නවා කියන්නේ එකක්. දැනගන්න ඕන අවබෝධය සඳහා දැනගන්න නැතුව අවබෝධයක් ලබන්න බෑ. දැනගත්තට අවබෝධය එන්නේ නැහැ. එතකොට මොකද්ද කරන්න ඕන? දැනගත්ත දේ නිතර නිතර භාවිත කරන්න ඕන. දුක්ඛාරය සත්‍ය දැනගත්තට වැඩක් නැහැ. ඒ දැනගත්ත දුක්ඛාරය සත්‍ය පිරිසිඳ දැනගන්න හොඳට තේරුම් ගන්න උනන්දු වෙන්න ඕන. ඒ වගේම දුක නැති කිරීම දුකට හේතුව මෙන්න මේ කරුණු පිළිබඳව හොඳට අවබෝධයක් ඇති කරගන්නවා. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි පිරිසිඳ දැනගත යුතු දුක්ඛාරය සත්‍ය පිරිසිඳ දැනගත්තා නම් අන්න අවබෝධය. පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි ප්‍රහීන කළ යුතු නැති කළ යුතු තණ්හාව ප්‍රහීන කළා නම් නැති කළා නම් අන්න අවබෝධය. සච්චිකා තබ්බේසු ධම්මේසු සච්ච කිරියා සිද්ධි සාක්ෂාත් කරගත යුතු නිර්වාණය සාක්ෂාත් කරගත්තා නම් අන්න අවබෝධය. භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි භාවිතා කළ යුතු ප්‍රගුණ කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළා නම් අන්න ඒක අවබෝධය. ඒ නිසා මේ සංසාර ගමනටම මලකඩ බවට පත්වෙලා තියෙන්නේ ඔන්න ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ නොකිරීම. ඒකට කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව නිසා තමයි සංසාර චක්‍රය එක දිගටම කැරකි කැරකි යන්නේ. මෙන්න මේ කාරණා පිළිබඳව හොඳ හැටියට තේරුම් ගන්නවා නම් අන්න ඒ කෙනාට සාර්ථකත්වයට පත්වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ මලකඩ අයින් කරන්න. මේ දියුණුව සඳහා මේ මලකඩ ඇතිවෙන්න පුළුවන් බාධා හැටියට ඒ බාධා වන මලකඩ කඩලා හූරලා අයින් කරලා දාන්න. අයින් කරන තරමට නැවත නැවත මලකඩ එන්න පුළුවන් එනේන තරමට ඉවත් කිරීමේ වීරිය කැපකිරීම Taman තුළ තියෙන්න ඕන. ඒ පිළිබඳව Taman හොඳ අවධානයකින් ඉන්න ඕන. මලකඩ කාගෙන එන්නේ. මේ මලකඩ කන්න දෙන්න බෑ. මලකඩ කන එක වළක්ව ගැනීම සඳහා මහන්සි ගන්න ඕන. එතකොට අද මේ ධර්මානුශාසනාව ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්නේ තමන්ගේ ජීවිතය මලකඩ කනකොට ඒ මලකඩ කන්න ඉඩ නොදෙන මගයි. අසජ්ජාය මලා භික්කවේ මන්තා අධ්‍යාපනය ලබන පුතේ දුවේ ඉගෙන ගන්න පුතෙක් දුවෙක් නම් තරුණ තරුණියන් වැඩිහිටියන් මේ හැමෝම ඔබ විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව ඉගෙන ගන්නවා. විවිධ විෂයන් පිළිබඳව දැනුම ඔබ එකතු කරගන්නවා. එකතු කරගන්නකොට හොඳට මතක තියාගන්න එකතු කරගත්ත දැනුම මලකඩ කනවා භාවිතා නොකළොත්. ඒ නිසා සජ්ජායනා කරන්න. පිරිත් තුනත් එහෙමනේ. නිතර කියන්නේ නැති වුනහම අමතක වෙලා යනවා. ඒ නිසා සජ්ජායනා කරන්න. නිතර පොත පරිශීලනය කරන්න. අමතක වෙන්න ඉඩ නොදී නැවත නැවත මෙනෙහි කරන්න. එතකොට ඔබේ දැනුම එක හා සමානව පවත්වගෙන යන්න පුළුවන්. අනුට්ඨාන මලා භික්කවේ ගරා ගෙවල් වලට විපතක් එන්නම හේතුව උත්සාහවත් නැතිකම. උත්සාහය ඇති කරගන්න. මහන්සි ගන්න. එතකොට ගෙවල් වලට වාසනාව උදා වෙනවා. ගෙවල් වලට අවාසනාව එන්නෙම කම්මැලිකම නිසා. ඒ නිසා ගෙවල් දියුණු වෙන්න නම්, පවුල් දියුණු වෙන්න නම්
ඔබේ නිවසට උත්සාහය නැමැති වටිනා ගුණාංග එකතු කරගත යුතුයි. උත්සාහ නොකිරීම ගෘහයට මලකඩක්. මලම් භික්ඛවේ වන්නස්ස කෝ සජ්ජං ඔබේ ලස්සන පෙනුමට ඔබේ රූපයට මලකඩක් වෙනවා කම්මැලිකම. එනිසා කම්මැලි වෙන්න එපා, වීරවන්ත වෙන්න. ඔබේ ලස්සන තවත් ලස්සනක් බවට පත්වේ. පමාදෝ භික්ඛවේ රක්ඛතෝ මලං යම් කිසි වස්තුවක් යම් කිසි පුද්ගලයෙක් ඔබ රකින්නවා නම්, ඔබ ආරක්ෂකයෙක් නම්, ඒ ආරක්ෂකයාට ප්‍රමාද වීම මලකඩක්. ඒ නිසා අප්‍රමාදී වෙන්න. ප්‍රමාද නොවී ගත යුතු තීන්දුව తీරන ගන්න. ඔබ සතු වස්තුව ආරක්ෂා කරගන්න ප්‍රමාද නොවී තීන්දුව తీරන ගන්න. කළ යුතු කාර්ය ප්‍රමාද නොවී කරන්න. ඔබ ආරක්ෂා කරන පුද්ගලයින්ව ආරක්ෂා කරන්න ප්‍රමාද නොවී කටයුතු කරන්න. ඔබේ දරුවෝ ටික රැකගන්න ප්‍රමාද වෙන්න එපා. ඔබේ ස්වාමියාව ඔබේ භාර්යාව රැකගන්න ප්‍රමාද වෙන්න එපා. ඔබේ ආදරණීයන් රැකගන්න ප්‍රමාද වෙන්න එපා. එතකොට ආරක්ෂකයාට ප්‍රමාද වීම මලකඩක්. මලම් භික්ඛවේ ඉත්‍ත්‍යා දුච්චරිතං ස්ත්‍රියකට දුස්සීල ජීවිතය, අධර්මයට බරව කටයුතු කරන ජීවිතය මලකඩක්. මච්චේරම් භික්ඛවේ දදතෝ මලං දන් දෙන කෙනාට මසුරුකම මලකඩක්. මලා භික්ඛවේ පාපකා කුසලා ධම්මා අස්මින් ලෝකේ පරම්හිච මෙලොවට පරලොවට දෙලොවටම මලකඩක් පවට අකුසලයට බරව කටයුතු කිරීම. තතෝ භික්ඛවේ මලා මලතරං අවිජ්ජා පරමම් මලං ඔය මලකඩ අතරේ බරපතලම භයානකම මලකඩ තමයි, ලේසියෙන් අයින් කරන්න අපහසු මලකඩ තමයි අවිද්‍යාව. ඔබ උත්සාහවත් කෙනෙක් වුණත්, ඔබ දැනුමින් ශක්තිමත් කෙනෙක් වුණත්, ඔබ අප්‍රමාදී කෙනෙක් වුණත් මේ අවිද්‍යාව දුරු කරන තාක්කල් සසරේ පැහි පැහි ඉන්න වෙනවා. ඒ නිසා අවිද්‍යාව දුරු කර ගැනීම පිණිස කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් හැටියටයි බුදුහාමුදුරුවෝ සඳහන් කළේ. මෙන්න මේ මලකඩ පිළිබඳව හඳුනගෙන අදම තමන් මේ මලකඩ ඉවත් කිරීමේ සටන ආරම්භ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තිබෙන වටිනකම ඕනෝකයි. අපට නොපෙනෙන අපේ හිත අපට පෙන්නලා දෙනවා. ධර්මය කියලා කියන්නේ හිත බලන්න පුළුවන් හොඳ කැඩපතක්. ධර්මයේ පරිශීලනය කරනකොට තමන්ගේ හිත හොඳට දකින්න පුළුවන්. තමන්ගේ හිත තුළ ගොඩනැගෙන සිතිවිලි වල ස්වභාවය හරියට හඳුනා ගන්න පුළුවන්. හරි දේ හරි ලෙස, වැරදි දේ වැරදි ලෙස දකින්න පුළුවන් හැකියාව ඇති වෙනවා ධර්මය දන්නවා නම්. ධර්මය නොදන්න උදවිය හරි දේ වැරදි ලෙසත්, වැරදි දේ හරි ලෙසත් ග්‍රහණය කරගන්නවා. ඒ නිසා ධර්මයට බර වෙන්න. නිතර ධර්මානුශාසනාවකට දෙසවන් යොමු කරන්න. රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් ධර්මවල තිබෙන භයානකකම, ඒවා පෝෂණය කිරීමෙන් Tamanට වෙන්න පුළුවන් අත්විඳින්න සිදුවන භයානක ප්‍රතිඵල පිළිබඳව ඔබ කල්පනා කරන්න. එහෙම කල්පනා කරලා ඒ නරක නපුරු සිතුවිලි ඉවත් කිරීමේ සටන ආරම්භ කරන්න. අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරන් නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. නිසරුදේ සරුලෙස, සරුදේ නිසරු ලෙස දකින මිත්‍යා දෘෂ්ටිකයා කවදාකවත් දියුණුවකටපත් වෙන්නේ නැහැ. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා. සරුදේ සරු ලෙසත්, නිසරුදේ නිසරු ලෙසත් දකින සම්‍යක් දෘෂ්ටික කෙනා දියුණුවටපත් වෙනවා. ඒ නිසා මේ හිත නැමැති ගෙය මනාව සෙවිලි කරන්න. මනාව සෙවිලි කළ ගෘහයක් මහ වැස්සට තෙමෙන්නේ. සෙවිලි නොකළ ගෘහය වැස්සට තෙමෙනවා. කෙලෙස් වැස්සට ඔබේ හිත තෙමෙයි.
ධර්මය නැමැති වහල ඔබ සකස් කරගත්තේ නැත්නම්. ඒ නිසා මේ ධර්මයේ පරිශීලනය කරන්න. තියෙන අඩුපාඩු දුර්වල තැන් හඳුනගෙන ඒවා නැති කරගන්න මහන්සි ගන්න. තටුවල මඩ තැවරුණු පක්ෂියා, තටුවල පස් තැවරුණු පක්ෂියා පියාසර කරන්න ප්‍රථමයෙන් කරන්නේ කුමක්ද? තමන්ගේ තටුවලට බරක් ඇවිල්ලා තියෙනවා. ඒ බර තියෙන තාක්කල් පියාසර කිරීම අපහසු වෙනවා. මේ කුරුල්ලා ප්‍රථම කොට තටු ගසලා මේ තෙත ගතිය නැති කරන්න, බර ගතිය නැති කරන්න, මඩ පස් නැති වෙන්න, සැහැල්ලු වෙන්න උනන්දු වෙනවා. තටුවල ගෑවුණු මේ මඩ පස් ඉවත් කරගත්ත පක්ෂියා සුවසේ නිදහසේ පියාසර කරනවා. එහෙනම් මේ උතුම් ධර්මානුශාසනාව ඔබට ඔබේ කෙලෙස් මල ගසලා දාලා නිදහස්ව සසර ගමන අවසන් කිරීම පිණිස හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් ඔබට අපට රටට ලොවට යහපතම උදා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ විදේශගතව සිටින බ්‍රැන්ටිගම්පලගේ සිරියාවතී මහත්මිය. එතුමිය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා එතුමියගේ ඥාති පුත්‍රයෙකු වන නවසීලන්තේ පදිංචි වී සිටින මහේෂ් සමරවික්‍රම මහත්මයාගේ ඔක්තෝබර් මාසේ 3 වන දිනට යෙදෙන උපන් දිනය නිමිති කරගෙන එතුමන්ට ආශිර්වාදයේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නත්, ඒ වගේම එතුමන්ගේ දයාබර බිරිඳ කාංචනා සමරවික්‍රම දියණියට නිදුක් නිරෝගී සුවය ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්නටත්, ඒ වගේම එම පින්වත් දෙපළගේ දයාබර පුතුණුවන් වන සනුජ සමරවික්‍රම පුතාටත් සියලු අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත් වෙලා තම ජීවිත ගමන, අනාගත ගමන හැම අතෙම වාග්ය සම්පන්න කරගන්න මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනු. ඒ වගේම මහේෂ් සමරවික්‍රම පුතුණුවන්ගේ ආදරණීය දෙමව්පියන් දෙපළට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත්, ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනට ආශිර්වාද කරන්නත්, විදේශගතව සිටින දයාබර පුතුණුවන්ටත් දියණියන්ටත් දුලෙන් හේලික එකම මුණුපුරාටත්, ඒ වගේම දයාබර දියණියට ඇගේ ස්වාමි පුරුෂයාටත් මේරි ජෙනිෆර් දයාබර මිනිපිරියටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රෝගී තත්ත්වයේ පසුවන බ්‍රැන්ටිගම්පලගේ නැනවතී සහෝදරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නත්, සොහොයුරන්ට ඔවුන්ගේ පවුල්වල අයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නත්, පරලෝසපත් දයාබර දෙමව්පියන්ට, සුළුපියාට, දයාබර ස්වාමිපුරුෂයාට, දයාබර සොහොයුරා වන බ්‍රැන්ටිගම්පලගේ ඥානපාල ඇතුළු සියලුම නමින් මියගිය ඥාති හිතයිෂීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි හැමෝටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නත්, වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු පවුලේ හැමෝටමත්, සමස්ත කාර්ය මණ්ඩලයේ පින්වත් හැමෝටමත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එතුමිය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මෙම ධර්ම දානමය කුසල කර්මයේ ආනුභාවයෙන් සසර වසනතුරු සම්‍යක් දෘෂ්ටික ජීවිතයක්ම ලැබේවා. පාප මිත්‍රයෝ සේවනය කරන්නට නොලැබේවා. කල්යාණ ගුණ ඇති සත්පුරුෂයන්ගේම ආශ්‍රය කරන්නට ලැබීමෙන් තම ජීවිත ගමන කුසලයෙන් පෝෂණය කරගන්නත්, සසර දුකින් එතරව උතුම් ගෞතම බුදු සසුනේදීම උතුම් නිවන් සුව සලසා ගන්නත් හේතු වාසනා වේවා කියන පැතුම ඇතුවයි
එතුමිය මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කළේ. සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වන ඒ හැම කෙනෙකුටම දෙවියන්ගේ රැකවරණින් කායික සුවය මානසික සුවය සැලසෙත්වා දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ittavataච amhehi sambhatam punya sampadan sabbhe devanumodantu sabba sampatti siddhya ittavataච amhehi sambhatam punya sampadan sabbhe devanumodantu sabba sampatti siddhya ittavataච amhehi sambhatam punya sampadan sabbhe devanumodantu sabba sampatti siddhya. මිය පරලෝ සැප ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලෙන් කාටත් උතුම් ධර්මාවබෝධය සලසා ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාධෝ කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ නවසීලන්තයේ පදිංචි වී සිටින මහේෂ් සමරවික්‍රම මහතාගේ ඔක්තෝබර් මාස 3 වන දිනට යෙදෙන්නා වූ ජන්ම දිනය සිහි කරමින් එතුමන්ට නිදුක් නිරෝගී චිරජීවනය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ විදේශගතව සිටින බ්‍රැන්ඩි ගම්පලගේ සිරියාවතී මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් විදේශගතව සිටින බ්‍රැන්ඩි ගම්පලගේ සිරියාවතී මහත්මිය ඇතුළු එතුමියගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. දහම්සු ඔබ සැමටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.